නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ සංසාර දුකින් නිදහස් කරවන මේ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන්ම දේශනා කළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ කුරුණෑගල පිලැස්සේ පදිංචි පින්වත් චතුරංග සහ සමුද්‍රා යන දෙපළ, ඒ වගේ මේ දෙපළගේ ආදරණීය දරු තිදෙනා වන සදහම් උතුම් මන්ත්‍රී යන ඒ දරුවන් තිදෙනා, දෙමාපියන්, සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනා ඒකරාශී වෙලා තමයි අද මේ ධර්ම දානමය පින්කම මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනි, අද ධර්ම දේශනාවේදී අපිට අහන්න ලැබෙන බණපදේ තමයි හත්හැවරිදී සුමන කියන සාමණේර මහරහතන් වහන්සේගේ අසිරිමත් කතාව. ජීවිතේට ඉගෙන ගන්න ගොඩාක් දේවල් මේ කතාව ඇතුළේ තියෙනවා. පින්වන්තයෙක්ගේ පිනෙම්ම පිරිච්චි ලස්සන කතාවක්. බුද්ධ ශාසනය කියලා කියන්නේ පින්වතුනි පුදුම සහගත දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හත්හැවරිදි වයසේදී පින් තියන අය, ප්‍රඥාවන්තයෝ මේ මුළු ජීවිතේම අවබෝධ කළානේ. සාමාන්‍යයෙන් අවුරුදු 7ක දරුවෙකුට අපිට ඒ දරුවාගේ කටයුතු තනියෙන් කියලා දෙන්න, මේ කරගන්න හැටි කියලා දෙන්නවත් කොච්චර අමාරුද? සාමාන්‍යයෙන් අවුරුදු 7ක දරුවෙක් හික්මවනවා කියන එක කොච්චර දුෂ්කර දෙයක්ද? බුද්ධ ශාසනයේ අසිරිමත් අවුරුදු 7 වයස ඇති පින් තියෙන ප්‍රඥාවන්තයෝ අවුරුදු 7දී ජීවිතේම අවබෝධ කළා. මේ කතාව එහෙම එකක්. සුමන කියන උතුම් සාමණේර මහරහතන් වහන්සේගේ කතා පුවත. මේ ගැන ඉගෙන ගද්දී අපිට සුමන සාමණේර රහතන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ ගැනත් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. කවුද ඒ ආචාර්යයන් වහන්සේ? මේ ගෞතම බුද්ධ ශාසනයේ දිවස්ලාභී භික්ෂූන් අතර අග්‍ර භික්ෂුව අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒ සිදුවීම සිද්ධ වුණේ මෙන්න මේ විදිහට. ඊටාම ඈත අතීතයේ පියුමතුරා, එහෙම නැත්නම් පදුමුත්තර නමින් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා. මීට කල්ප ලක්ෂයකට ඉහත. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ කාලේ පිරිස් පිරිවරාගෙන ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. ඔය බණපද අහන්න එක්තරා තරුණයෙක් ගිහිල්ලා වාඩි වෙලා හිටියා. බණ කියලා ඉවරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ එදා විශේෂ කටයුත්තක් සිද්ධ කළා. අර භික්ෂු සංඝයා අතරේ වැඩ හිටපු එක භික්ෂුවකට අගතනතුරු ප්‍රදානය කළා. පින්වත් මහණෙනි, මේ තමයි මාගේ බුදුසසුනේ දිවස්ලාභී භික්ෂූන් අතර අග්‍ර භික්ෂුව. එහෙම කියනකොට අර වාඩි වෙලා හිටපු තරුණයාට බලවත් ආසාවක්, බලවත් හිතක් උපන්නා. අනේ මටත් මතු බුද්ධ ශාසනයක දිවස්ලාභී භික්ෂූන් අතර අග්‍රම භික්ෂුව වෙලා සංසාරයෙන් නිදහස් වෙන්න ඇත්නම්. එහෙම හිතක් උපන්නා. ඒ හිතවිල්ල උපන්න ඒ පින්වන්තයා ඒ ජීවිතේ ගොඩාක් පින් රැස් කරගෙන
ඒ රැස් කරගත්ත පින් බලෙන් සුගතියෙන් සුගතියට ඇවිල්ලා කොහොම හරි ඔන්න මේ මහා භද්‍ර කල්පේ මෙහි මහා භද්‍ර කල්පේ කියලා කිව්වේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙන ආශ්චර්යවත් කල්පය. මේ භද්‍ර කල්පේ මේ වෙනකොට කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඊළඟට අපේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා පිරිනුවම් පාවදානා. තවම ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන තියෙනවා. හැබැයි තව නොබෝ කලකින් මේ බුදු සසුනත් අතුරුදහන් වී යාවි. භද්‍ර කල්පයේ එතකොට ආයෙත් වතාවක් එකම එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විතරයි පහළ වෙන්න වැඩ ඉන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් පස්සේ ශ්‍රී සද්ධර්මානුශාසනාව සිද්ධ කරලා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවුණාම ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වුණාම පින්වතුනි ආයමත් කවදානම් කොයි වගේ කාලයක කොයි තරම් කාලයක් ගත වෙලා මේ ලෝකයට බුදුවරුන්ගේ යුගයක් පහළ වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සසර ගමන එහෙම අන්ධකාරයි. එහෙම අන්ධකාර ගමනක තමයි සම්බුද්ධ ශාසනය කියන ආලෝකයේ තියෙන යුගයක අපිට මේ ඉපදෙන්න වාසනාව ලැබුණේ. ඒ හින්දා අපිට බණපද ඇහෙනවා. ඒ බණපද වලින් තමයි අපිට ජීවිතය කියන එක ඉගෙන ගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ලෝකයේ එක එක විෂය ධාරා වලින් අපි එක එක දේවල් ඉගෙන ගන්නවා ජීවිතය කියන එක ගැට ගහ ගන්නට. කොහොම හරි යැපෙන්න. මැරෙනකල් මේ ජීවිතේ ගැට ගහගෙන ඉන්න දේවල් අපි මේ ලෝකයේ එක එක විෂයන්ගෙන් ඉගෙන ගන්නවා. හැබැයි මේ එක විෂයකවත් ජීවිතය කියන එක කියලා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මානුශාසනාව තුළ තමයි ජීවිතය කියලා එක කියලා දෙන්නේ. ඒ ජීවිතය ගැන ප්‍රඥාවන්තයෙකුට අහන්න ලැබුණොත් ඒ නිසා මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ ජීවිතය කියන එක අවබෝධ කරගන්නට ජීවිතය කියන එක වටහා ගන්නට අවකාශ ලැබෙනවා. ඒ නිසා මේ බණපද අහන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න. සතුටු සිතින් හොඳට බණ අහන්නට මොකද අපේ ජීවිතේ අවබෝධ කරවන බණපදේ මේ අහන බණතලේ තියෙන්න පුළුවන්. අර පදමුත්තර බුද්ධ ශාසනය පින් කරගත්ත මහා පින්වන්තයා ඔන්න මේ මහා භද්‍ර කල්පයේ බරණැස් නුවර එක්තරා දිලිඳු පවුලක උපන්නා. මේ උපදින කාලේ වෙනකොට පින්වතුනි මේ භද්‍ර කල්පය කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ යුගයන් කිහිපයක් පහළ වෙච්ච කාලෙනේ. ඒ අතර කාලවල පසේ බුදුවරුන්ගේ යුගයන් හටගත්තා. ආන් හිම පසේ බුදුවරුන්ගේ යුගයක තමයි මොහු උපන්නේ. මොහුගේ නම අන්නභාර. ඊටාම දුගී දුප්පත් කෙනෙක්. දුප්පත් පවුලක දුප්පත් පසුබිමක උපන්නා. බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගත්තා. මොහුට නිතර කුලී වැඩ දීපු සුමන කියලා මහ සිටුවරයෙක් හිටියා. ඔය සුමන සිටුවරයාගේ දාසයෙක් විදිහට තමයි මොහු ගොඩාක් කටයුතු කළේ. එදා වේලා හරි හම්බ කරගන්න මේ සුමන සිටුවරයාට ගොඩාක් හරක් හිටියා. ඒ කාලේ පින්වතුනි ගව සම්පත කියලානේ කිව්වේ. හරක් කියලා කියන්නේ ධනවතුන්ට හිටපු සම්පතක්. ආන්ගේ හරකුන් උදෙසා කැලේට ගිහිල්ලා මේ තනකොළ මිටි කපාගෙන එනවා මේ අන්නභාර. එතකොට මේ තනකොළ මිටි වල ගානට තමයි සුමන සිටුවරයා අන්නභාරට ගෙවන්නේ. ඉතින් ඔහොම අන්නභාර බොහෝම අමාරු ජීවිතයක් ගත කරද්දී උපරිට්ඨ කියන පසේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ පසේ බුදුවරුන්ගේ යුගයේ උපරිට්ඨ කියලා ආනුභාව සම්පන්න පසේ බුදුවරයෙක් වැඩ හිටියා. මේ පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඥාණයෙන් දවසක් බලනවා කවුරු හරි පින්වන්තයෙකුට කවුරු හරි වාසනාවන්තයෙකුට පිනක් උපද්දලා දෙන්න ඕන මං එයාගේ ජීවිතේ සැපවත් වෙන්න. කාටද මං පිහිට වෙන්නේ කියලා මේ පසේ බුදුරජාණන් වහන්සේ බලද්දී
මේ පසේ බුදුරජාණන් වහන්සේගේ නේත්‍රයට හසු වෙන පින තිබ්බා අන්න බහරට. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා කියනවා මං එහෙනම් පිණ්ඩපාතේ වඩින්න ඕන අන්න බහර ළඟට. එදා අන්න බහර උදෙන්ම කැලේට ගිහිල්ලා තනකොළ මිටි කපාගෙන ඒ මිටි කිහිපයක්ම එකතු කරලා කදක් බැඳගෙන කද කියලා කිව්වහම අර දිග රිටක දෙපැත්තට වෙන්න බරවල් දෙක එල්ලගෙනනේ අරන් ඉන්නේ. ඒකටනේ කදේ කියලා කියන්නේ. ආන් ওই කදක් බැඳගෙන වනාන්තරයෙන් එළියට එමින් ඉන්නකොට උපරිට්ඨ කියන පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරනවා එරදිහෙන්. දැක්ක ගමන් හිත පැහැදුනා. අන්න බහර ඉස්සරහා හිටගත්තා. අන්න බහර අහනවා ස්වාමීනි ඔබ වහන්සේට පිණ්ඩපාතේ ලැබුණාද? එතකොට උපරිට්ඨ පසේ බුදුරජාණන් වහන්සේ කිව්වා පිනැත්ත මට ඉතින් පිණ්ඩපාතේ ලැබේවි කිව්වා. ඒ කිව්වේ මොකද්ද? ඔබට පුළුවන් මට පිණ්ඩපාතේ පූජා කරගන්න කියන අදහස. එතකොට අන්න බහර කියනවා ස්වාමීනි ඔහොම වැඩින්ට මම පිණ්ඩපාත දානේ පූජා කරන්නම්. අර කද පැත්තකට වීසි කරලා අන්න බහර දුවගෙන යනවා ගෙදෙට්ට. දුවගෙන ගිහිල්ලා බිරිඳට කියනවා සොඳුරියේ හනිකට මට බත් මුලක් සකස් කරලා දෙන්න. මට කන්න තියෙන බත් මුල හරි කමක් නැහැ ඉක්මනට දෙන්න. මට දානයක් පූජා කරගන්න ඕන. ඉතින් ඒ බිරිඳ අන්න බහරට කන්න තිබුණ බත් මුල ඒ වෙලේම සකස් කරලා දෙනවා. ඒක අරගෙන ඇවිල්ලා අන්න බහර ඊටාම සන්තෝෂෙන් ඊටාම ගෞරවයෙන් පසේ බුදුරජාණන් වහන්සේට උපරිට්ඨ කියන පසේ බුදුරජාණන් වහන්සේට මේ බත් කොටස පූජා කළා. දැන් අන්න බහරගේ බත් මුල එක්කෙනෙකුට කන්න තියෙන ප්‍රමාණයේ බත් මුල ටික පූජා කරනකොට බත් මුලේ අඩක් ඉවර වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ අත වැහුවා කියනවා. එතකොට අන්න බහර කියනවා ස්වාමීනි මට මේ දානේ පූජා කරගන්න ලැබිච්ච දුර්ලභ අවස්ථාව. දම්පැන් නොදුන් නිසා තමයි සංසාරේ අපිට මෙහෙම මේ දුප්පත් වෙලා ඉපදින්න වෙලා තියෙන්නේ. අනුන්ට අතපාගෙන ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. කුලී වැඩි කරගන්න වෙලා තියෙන්නේ ස්වාමීනි සසරේ දන් දෙන්න බැරි වෙච්ච නිසා. ස්වාමීනි මේ දානයක් පූජා කරගන්න ලැබිච්ච දුර්ලභ අවස්ථාවක්. මේ වෙලාවේ ස්වාමීනි මගේ මුළු දානෙම පිළිගන්න. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් අර මුළු දානෙම පිළිගත්තා. දානේ පිළි අරගත්තට පස්සේ අන්න බහරට හරි සන්තෝෂේ. අන්න බහර කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ වගේ උත්තමයෙකුට දානේ පූජා කරලා මං මේක තමයි බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීනි උපනූපන් ජීවිතයක මට මේ වගේ දිලිඳුව නම් උපදින්න ලැබෙන්න එපා. කාටවත් අතපාගෙන ඉන්න ජීවිත මට එපා. කුලී වැඩ කර ජීවත් වෙන මට්ටමට මාව වැටෙන්න එපා. ස්වාමීනි මට උපදින ජීවිතේ නෑ කියන වචනේවත් අහන්න ලැබෙන්න එපා. ඉතින් අන්න බහරට ඒ වෙලාවේ හිතිච්ච එක. එහෙම පැතුවා. අහවල් එක නෑ අහවල් දෙය නෑ කියන වචනේවත් මට අහන්න ලැබෙන්න එපා. ඔක්කොම සම්පත් තියෙන ජීවිතයක්ම මට ලැබේවා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා කියනවා. මහා පිනැත්ත ඔබට එසේම වේවා. ඔබගේ පැතුම සඵල වේවා. එහෙම කියලා පසේ බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩම කළා. ගන්ධමාදන කියන පර්වතයට. ඔය සිදුවීම බලාගෙන ඉන්නවා අර සුමන කියන මහ සිටුවරයාගේ. සුමන කියලා කියන්නේ අන්න බහරගේ ස්වාමියා. අන්න බහර දාසකම් කළේ සුමන සිටුවරයාට. මේ සුමන සිටුවරයා කියන්නේ පින්වතුනි එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. සුමන සිටුවරයා කියන්නේ සිකී බුද්ධ ශාසනයේ සිකී බුදුරජාණන් වහන්සේට දෑසමන් මල් පූජා කරගත්ත මහා පින්වන්තයෙක්. ඒ ජීවිතේ පින් රැස් කරගෙන එන ගමනේ තමයි මේ භද්‍ර කල්පයේ
ඔය අන්න බහර ඉපදිලා හිටපු කාලේම මහා ධනවත් සිටුවරයෙක් වෙලා උපන්නේ. මේවා පුදුමයි සසර ගමන. මේ ලෝකේ තියෙනවනේ පින්වතුනේ ධාතු එකතු වෙනවා කියලා. ඒ වගේ මේ පින් තියෙන අයටම එකතු වෙලා යනවා මොන විදිහට හරි. මේ සුමන සිටුවරයා කියන්නේ නිවසේ නිතර දානමාන පූජා කරපු කෙනෙක්. සුමන සිටුවරයාගේ නිවසේ හිටියා මේ සිටුතුමාගේ නිවසේ ඡත්‍රයට අධිග්‍රහිත දේවතාවියක්. මේ දේවතාවි එකපාර සාදු කියලා සාදුකාර පැවැත්තුවා. සුමන සිටුවරයට ඇහෙනවා. සිටුවර අහනවා කවුද ඔය? කිව්වා මම ඔබේ මේ නිවසේ ඡත්‍රයට අධිග්‍රහිතව සිටින දෙව්දු. මොකෝ මේ දෙව්දු හදිසියෙම හඬ නගලා සාදුකාර පැවැත්වුවේ? කිව්වා දානයක් දැකලා. දානේ ගැන උපන්න සතුටටයි මං සාදුකාර දුන්නේ. සුමන සිටුවරයා අහනවා දෙව්දු දැක්ක දානේ මොකද්ද? මේ වෙලාවේ ඔබගේ දාසයා ඔබට දාසකම් කරන අන්න බහර මේ වෙලාවේ උපරිට්ඨ කියන උතුම් පසේ බුදුරජාණන් වහන්සේට තමන්ට කණ්ඩ තියෙන බත් මුල පූජා කරගෙන දානමය පිනක් රැස් කළා. ඔහු දුෂ්කර දෙයක් කළේ. ඒ දුෂ්කරව කරපු පින අනේ මං සතුටින් අනුමෝදන් වුණා කියලා මේ දෙව්දු ආයේ සාදුකාර පැවැත්තුවා. එතකොට මේ සුමන කියන සිටුවරයා හිතනවා මං කොච්චර දන් දෙනවද මේ සිටු මන්දිරේ? මේ සිටු මන්දිරේ මං දුගී මගේ යාචකයන්ට දන් දෙනවා, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙනවා. මේවා ඔක්කොම බලාගෙනත් මේ දෙව්දු කවදාවත් සාදුකාර පැවැත්වුවේ නැහැ. හැබැයි අන්න බහරගේ දානෙට දෙවිවරුත් සාදුකාර දුන්නා කියලා කියන්නේ මේ දානේ එසේ මෙසේ එකක් නෙවෙයි. එහෙනම් මම මේ අන්න බහරගේ දානමේ පින මං ගන්න ඕන. ඔන්න සිටුතුමාට හිතිච්ච එක. සිටුතුමා අන්න බහරව ගෙන්නලා කියනවා අන්න බහර ඔහේ අද දානයක් දුන්නාය කියලා අපිට ආරංචි වුණා. කිව්වා අනේ එහෙමයි සිටුතුමනි. මං එකම එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට මට අනුභව කරන්න තිබුණ ආහාර කොටස පූජා කළා. එතකොට මේ සිටුවරයා කියනවා එහෙනම් ඉතින් අන්න බහර ඔහේ ඒ පසේ බුදුරජාණන් වහන්සේට දීපු පිණ්ඩපාත කොටස ඔහේ හිතින් අතහරින්න. ඒ අතහැරලා ඒ පිණ්ඩපාත කොටස මට දෙන්න බැයිද කියලා ඇහුවා. එතකොට අන්න බහර මේ සතුටින් කරපු පින්කමනේ. අන්න බහර කිව්වා අනේ සිටුතුමනි ඒක නම් කරන්න බෑ. මම බොහෝම පහන් සිතින් මම බොහෝම ආසාවෙන් තමයි ඒ මට අනුභව කරන්න තිබුණ දානේ චුට්ට පූජා කළේ. ඉතින් ඒක කොහොමද මං හිතින් අතහරින්නේ? ඒක මං කොහොමත් ඒ පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඉවරයි කිව්වා. එතකොට සිටුතුමා කියනවා එහෙනම් අන්න බහර ඔහේ දානේ පූජා කරලා රැස් කරපු පිනක් තියෙනවනේ. ඒ රැස් කරපු පින මට දෙන්න බැයිද කිව්වා. ඒ රැස් කරපු පින ඔහේ මට දෙනවාට මං කහවණු 1000ක් ඔහෙට දෙන්නම් කිව්වා. පින්වතුනි හරි පුදුමයි ඒ කාලේ. ඒ කියන්නේ පිනට තිබුණ වටිනාකම. දැන් මේ පින රැස් වෙනවා කියන එක ගැන මිනිසයා තුළ තිබුණ විශ්වාසය. දැන් අද බොහෝ දෙනෙකුට එහෙම එකක් නැහැනේ. මොකද පින කියන එක මේ account එකට සල්ලි වැටෙනවා වගේ පින කියන එක පේන්නේ නැහැනේ. පින කියන එක පේන්නෙත් නැහැ, පව කියන එක පේන්නෙත් නැහැ. ඒ පේන්නේ නැතිකොට වර්තමානයේ බොහෝ දෙනෙකුට ඒක පිළිගන්න විශ්වාස කරන්න තරම් මානසික දියුණුවක් නැහැ. හැබැයි ඒ කාලේ හරි පුදුමයි. ඒ පින කියන එකට මිනිස්සයා දීපු වටිනාකම. එහෙම බලද්දී අපිට තේරෙනවා ඒ කාලේ මිනිස්සයා හරි දියුණුයි. අභ්‍යන්තරයෙන් හරි දියුණුයි. අන්න බහරගේ දාන ගැන එහෙම කියනකොට අන්න බහර කියනවා මේ සිටුතුමනි මං එහෙම එකක් දන්නේ. මන් රැස් කරපු පින මට එහෙම දෙන්න පුළුවන්ද කියන එක මං හරියට දන්නේ නැහැ. මං ඒ උත්තමයන් වහන්සේ මුණ ගැහිලාම මේ ගැන අහලා ඔබට මගේ
ඒ උතුම් පින දෙන්නම් කිව්වා. ඉතින් උපරිට්ඨ කියන පසේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා අන්න බහර අහනවා. ස්වාමීනි මං අර ඔබ වහන්සේට දානයක් පූජා කරලා පිනක් රැස් කළානේ. ඒ රැස් කරපු පින කහවණු 1000කට දෙන්න පුළුවන්ද කියලා සුමන කියන සිටුවරයා මගෙන් අහනවා. ස්වාමීනි එහෙම මේ පින දුන්නොත් මේ පින ස්වාමීනි මට කහවණු 1000කට පමණ කරන්න බෑ. මේ පින හදිසිය හරි සිටුතුමාට මන් දුන්නොත් එහෙම මට මගේ පින නැති වෙයිද කියලා ඇහුවා. එතකොට මේ උපරිට්ඨ කියන පසේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මෙහෙම තේරුම් ගන්න කියනවා. නුවණ තියෙන මිනිස්සෙක් ගෙවල් 100ක් තියෙන ගමකට යනවා. ඒ ගමට ගිහිල්ලා එක ගෙදරකින් පහනක් පත්තු කර ගන්නවා. හරි ලස්සනයි මේක. නුවණ තියෙන මිනිස්සෙක් ගෙවල් 100ක් තියෙන ගමකට ගිහිල්ලා එක ගෙදරකින් පහනක් පත්තු කර ගන්නවා. ඒ පත්තු කරගත්ත පහන අරගෙන ගිහිල්ලා දැන් දැල් වෙන පහනක් අරගෙන ඔහු යනවා. ගිහිල්ලා අනිත් හැම ගෙදරකම තියෙන පහන් තමන්ගේ පහනින් පත්තු කරනවා. එතකොට අහනවා මේ පසේ බුදුරජාණන් වහන්සේ එහෙම අනිත් ගෙවල් 100 පහන් පත්තු කළා කියලා තමන්ගේ පහනේ තියෙන දැල්ල නැති වෙලා යනවද කියලා ඇහුවා. තමන් ළඟ තියෙන ආලෝකය නැති වෙලා යනවද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි එහෙම එකක් වෙන්නේ නැහැ. ස්වාමීනි තව තවත් තමන්ගේ පහනේ ආලෝකේ වැඩි වේවි කිව්වා. ආන් ඒ වගේම තේරුම් ගන්න කිව්වා මේ පින අනුමෝදන් කරන එක ගැන. තමන් පිනක් රැස් කරලා ඒ මනාකොට රැස් කරගත්ත පින අනුමෝදන් කරන එක. එතකොට මේ අන්න බහරට හිතිච්ච දේ හරි ලස්සනයි. අන්න බහර හිතනවා එහෙනම් මට මගේ පින විකුණන්න ඕනේ. කහවණු දීලා මගේ පින අනුමෝදන් කරන්න ඕනේ. පින යම් කෙනෙක් අනුමෝදන් වෙන්න කැමති නම් ඒ සියලු දෙනාට මම පින අනුමෝදන් කරනවා. බලන්න අහිංසක හිත. අන්න බාර ගිහිල්ලා සුමන සිටුවරයාට කියනවා සිටුතුමනි පින අනුමෝදන් කරන්න පුළුවන්. ඔබතුමා මන් රැස් කරපු පින සතුටින් අනුමෝදන් වෙන්න කිව්වා. එතකොට සුමන සිටුවරයා පින අනුමෝදන් වෙලා කහවණු 1000ක් දෙන්න ලැහැත්ති වුණා. එතකොට අන්න බාර කියනවා අනේ සිටුතුමනි සල්ලි එපා. මට ධනෙ ඕනේ. ඔබතුමා මගේ පින අනුමෝදන් වෙන්න. මට මේ පින විකුණන්න බෑ කිව්වා. එතකොට සුමන සිටුවරයා කියනවා නෑ. ඔබ ගැන පැහැදීමෙන් මේක දෙන්නේ. ඒ නිසා සන්තෝෂෙන් දෙන දේ ළඟ තියාගනි. ඉතින් ඕන් ওই විදිහට එදා ඒ දානමය පින ඒ ලස්සන පින්කම පින්වන්තයෝ දෙන්නේ ඕන් ඔහොම පිනක් රැස් කරගෙන ඒ පින අනුමෝදන් වුණා. මේවා පින්වතුනේ බුද්ධ ශාසනය ඇතුලේ පින්වන්තයන්ගේ ජීවිත තුල අහන්න ලැබෙන කතා. ඉතින් මේවා අඩු ගානේ සතුටු සිතින් අනුමෝදන් වෙනවා නම් ඒකත් අපේ ජීවිතේට බොහෝ යහපත පිණිස හේතු වෙන කාරණාවක්. ওই විදිහට ඒ පින් කරගත්ත දෙන්න. ඉතින් ඒ ජීවිතේම අන්න බහර බොහෝම හොඳ ධනවතෙක් බවට පත් වුණා. මොකද සිටුවරයා හැම ආකාරයකින්ම උදව් කළා කියනවා අන්න බහරට ජීවිතේ දියුණු කරගන්න. ওই විදිහට අන්න බහර ඒ ජීවිතේ Tamanට ලැබිච්ච ධනය ධාන්‍ය ඔක්කොම වියපැහැදම් කරලා තව තවත් පින් කරගත්තා. ඕන් ඒ පින් කරගත්ත කෙනා ඒ ජීවිතේ කාලක්‍රියා කරලා අපේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ අමිතෝදන කියන ශාක්‍ය රජුරුවන්ගේ පුත්‍රයෙක් වෙලා උපන්නා. නම අනුරුද්ධ. ඔහොම තමයි අනුරුද්ධයන් වහන්සේගේ උපත සිද්ධ වුණේ. මේ අනුරුද්ධ කුමාරයා ඔබ අහලත් ඇතිනේ. අනුරුද්ධ කුමාරයා කියලා කියන්නේ පුදුම පින්වන්තයෙක්. අනුරුද්ධ කුමාරයාට නැත කියන වචනේ ඒ ගත කරපු ජීවිතේ අහන්න ලැබුණ නෑ කියනවා. නෑ කියන වචනේ අහන්න ලැබිලා නෑ. ඔක්කොම තියෙනවා. කිසි අඩුවක් නෑ. මෙයා හැමදාම පුංචි ළමයි එක්ක සෙල්ලම් කරන්නට යනකොට රසවත් කැවුම් අරගෙන යනවා. අම්මා කැවුම් හදලා ඉවනවා.
කැවුම් අරගෙන ගියාට පස්සේ අර සසරේ තියෙන පුරුද්ද මෙයා තමන් නොකා තමන්ට තියෙන කැවුම් ඔක්කොම දන් දෙනවා. ඊළඟට සමහර වෙලාවට සෙල්ලම් කරද්දී කැවුම් වලට ඔට්ටු අල්ලනවා කියනවා. ඉතින් ඔය එක ඒවා කළා. ඔය කරනකොට නිතර දෙවේලේ සේවකයන්ගේ අතේ අම්මට පණිවිඩ වෙනවා අම්මා කැවුම් ඉවරයි තව කැවුම් ඉවන්ට කියලා. ඉතින් අම්මටයි සේවකයන්ටයි හරි කරදරේ. නිතර කැවුම් හදා මෙයාට කැවුම් යවන්න ඕන. දවසක් ටිකක් තේරෙන වයසට එනකොට අම්මා කල්පනා කළා මේ පුත්‍රයාට තීරුම් කරලා දෙන්න ඕන මේ ලෝකේ නෑ කියලා දෙයක්ත් තියෙනවා. ඔන්න කැවුම් පෙට්ටිය එවලා අම්මේ මේකේ කැවුම් දාලා එවන්න කියලා. අම්මා කල්පනා කළා කැවුම් නැත කියන එක ඒත්තු ගන්නට ඕන. අර පෙට්ටිය අර භාජනේ වහලා හිස්ව යවුවා සේවකයෝ අතේ. මේ අද ගිහිල්ලා කියාපන් කැවුම් නෑ කියලා. කුමාරයාට එහෙම කියාපන් කිව්වා. එතකොට සේවකයෝ මේ හිස් පෙට්ටිය අරගෙන යනවා. සසරේ රැස් කරපු පින කානුභාවේ බලන්ට ඔහුට නැත කියන එක අහන්ට සැලසෙන්නේ නැහැ. ඔහුට නැත කියන එක දැනෙන්න සැලසෙන්නේ නැහැ. දෙවිවරු දෙවියන්ගේ ආනුභාවයෙන් කැවුම් මෙව්වා කියනවා අර පෙට්ටිය ඇතුලේ. සේවකයෝ අරගෙන ගිහිල්ලා අර පෙට්ටිය වහලා තියාගෙනම සේවකයෝ කිව්වා මේ කුමාරය අද නම් අම්මා කිව්වා කැවුම් නැත කියලා. එතකොට නැහැ කියන වචනේ අහලා නැති මේ අනුරුද්ධ කුමාරයා කියනවා ඉතින් ඒ නැති කැවුම් හොඳයි කිව්වා. ඉතින් අර වාජනේ අරිනවා. භාජනේ අරිද්දී මේ දෙවිවරු මවපු කැවුම්නේ. ඒ දෙවිවරු මෙව් කැවුම් ඊටාම සුවඳයි, ඊටාම ප්‍රණීතයි. මේ අනුරුද්ධ කුමාරයා මේකෙන් කැවුම් ටිකක් අනුභව කරලා රසින් පිනා ගියා. පිනා ගිහිල්ලා අම්මට පණිවිඩ එව්වා කියනවා ආයෙ එවනවා නම් නිකන් කැවුම් එවන්න එපා, නැති කැවුම් එවන්න කියලා. ඉතින් ඒ වගේ හරි පුදුම සහගතයි ඒ පින්වන්තයන්ගේ ජීවිතය. ওই විදිහට ගොඩාක් පින්ඩස් කරගත්ත අපේ ඒ අනුරුද්ධ කුමාරයා සුදුසු වයසේදී අනුපිය අඹවනේ වැඩ හිටපු අපගේ භාග්‍යතුන් වහන්සේ දැක බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා නොබෝ කලකින්ම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ දිවස්ලාභී භික්ෂුන් අතර අග්‍රභාවයට පත් වුණා. ඒ අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා දවසක් තමන් වහන්සේගේ పూర్ව ජීවිතේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් සිහි කරනවා. සිහි කරද්දී උන්වහන්සේ දැක්කා අන්න බහර කියන දුගියා වෙලා ඉද්දි තමන් ඒ රැස් කරගත්ත අහිංසක පින තමන් ඊටාම දුප්පතෙක් වෙලා ඉන්නකොට දුෂ්කර ලෙස රැස් කරගත්ත පින දැක්කා. දකින්නකොට හරි සන්තෝෂයක් උපන්නා. සන්තෝෂෙ ඉපදිලා කල්පනා කළා මං රැස් කරගත්ත ඒ පින මට ධනයක් දීලා සන්තෝෂෙන් අනුමෝදන් වෙච්ච සිටුවරයෙක් හිටියා සුමන කියලා. ඒ සුමන කියන සිටුවරයා කෝ කියලා බැලුවා. බලනකොට පේනවා උන්වහන්සේගේ ඥාණයට මේ සුමන කියන සිටුවරයා වින්ධ්‍යා පර්වතයේ පාමුල මුණ්ඩ කියන නියම් ගමේ මහා මුණ්ඩ කියලා උපාසකයෙකුගේ පුත්‍රයා වෙලා ඉපදිලා ඉන්නවා. බාල පුතා චූල සුමන. අනුරුද්ධ තෙරුන් වහන්සේ ඒ පින්වන්තයව හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා මේ මුණ්ඩ කියන උපාසකතුමාට සද්ධර්මයේ දේශනා කරලා හිත පහදවලා අර චූල සුමනව තමන් වහන්සේගේ ශිෂ්‍යයෙක් විදිහට පැවිදි කරගත්තා. ඒ පැවිදි වුණාට පස්සේ මේ චූල සුමන කියලා කියන්නේ ඉතින් ඔබ මේ විස්තරය ඇහුවනේ. සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සිකී භාග්‍යතුන් වහන්සේට දෑසමන් මල් පිදූ පින්වන්තයා. අන්න බහරගේ දානමය පින්න බොහෝම සතුටින් කහවණු දහසක් දීලා අනුමෝදන් වෙච්ච පින්වන්තයා. මේ සංසාරේ මහා පින් තිබ්බ කෙනෙක්. සුමන නමින් අනුරුද්ධ තෙරුන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වෙනකොට මේ කෙස්බාන මොහොතේ කෙස්බාලා අවසන් වෙනකොට සියලු කෙලෙස් නැසූ
රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. හරි පුදුමයි පින්වතුනි. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ පුදුම එකක්. මම ඒකයි කිව්වේ මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ අපිට සිත් පහදවා ගැනීමටම තියෙන එකක්. හරි ආශ්චර්යයි, හරි අద్භූතයි. සාමාන්‍යයෙන් අපිට මේ පේන ලෝකයේ දිහා බලලා අපි කල්පනා කරොත් එහෙම අවුරුදු 7න් කොහොමද අපි එච්චර ඉක්මනට රහතුනේ කියලා ඒක අපිට හිතා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේක බුදුසසුනේම අසිරිය. අවුරුදු 7ක් කියලා කියන්නේ දරුවෙකුට තමන්ගේ කටයුතු කරගන්නවත් තේරෙන්නේ නැති වයස. හැබැයි පින් තිබ්බ අය, ප්‍රඥාව තිබ්බ අය වයස අවුරුදු 7 දිත් මුළු ජීවිතේම අවබෝධ කළා. එයයි සම්බුද්ධ ශාසනය. එයයි බුදු සසුන. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන, ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන, සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන මේ සම්බුද්ධ ශාසනය, තෙරුවණ සහිත සම්බුද්ධ ශාසනය එහෙම ආශ්චර්ය එකක්. මේ සිඟිති සුමන සාමණේර රහතන් වහන්සේ හරි ආනුභාව සම්පන්න කෙනෙක්. උන්වහන්සේ අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේට අප උපස්ථාන කරමින් බොහෝම කීකරුව අනුරුද්ධ තෙරුන් වහන්සේත් එක්කම ඉන්නකොට දවසක් උන්වහන්සේට තේරුණා තමන්ගේ ආචාර්යවරයා වන අනුරුද්ධ මහරහතන් වහන්සේ යම් අපහසුතාවයකින්, යම් කායික අපහසුතාවයකින් ඉන්න බව. උන්වහන්සේ අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේ යම් ගිලන් භාවයකින් පෙළෙනවද? එතකොට මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා, ඔව්නේ සුමනේ, මට මේ බඩේ රුජාවක් හැදුණනේ. හරි අපහසුයි මේ බඩේ රුජාව නිසා. එතකොට කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේට ඔయిత කලිනුත් මේ වගේ බඩේ රුජාවල් හැදිලා අමාරු වෙලා තියෙනවද? කිව්ව, සුමනය, මීට පෙරත් මේ වගේ අසනීප තත්ත්වයක් මට හැදිලා තියෙනවා. ඒ අවස්ථාවල හැබැයි මේකට ප්‍රතිකාරය විදිහට අනෝතත්ත විලෙන් පැන් ඩිග්ගිත්තක් ගෙනල්ලා ඒ පැන් වළඳපු ගමන් ඔක්කොම සූපත් වුණා. එතකොට කියනවා සුමන සාමණේර මහරහතන් වහන්සේ, ස්වාමීනි, ඉතින් මං ඉන්නවනේ. මම ඔබ වහන්සේට අනෝතත්ත විලෙන්, මේ අනෝතත්ත විල කියලා කියන්නේ මොකද්ද? හිමාලයේ තියෙන දෙවිවරු ඇසුරු කරන, යක්ෂීන් ඇසුරු කරන, එරදි ඇති නාගීන් ඇසුරු කරන, එරදිමතුන් ඇසුරු කරන හරි සුන්දර විලක්. අනෝතප්ත විල. මේ අනෝතප්ත විලෙන් පැන් ගේන්ට එරදිමතෙකුට හැර වෙන කෙනෙකුට හැකියාවක් නැහැ. එතකොට මේ සුමන සාමණේර මහරහතන් වහන්සේ කියද්දි, ස්වාමීනි, මං ඉන්නවනේ, මං පැන් ගේන්නම් කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ වදාරනවා, පොඩි නමට පුළුවන්ද? කිව්වා, ස්වාමීනි, මට පුළුවන්, මං ගිහිල්ලා ගේන්නම්. කියනවා පොඩි නම, ඔය අනෝතත්ත විලේ බොහෝම එර්දිමත් මහා ආනුභාව තියෙන නාගරාජයෙක් ඉන්නවා. හැබැයි ওই නාගරාජයා මං ගැන දන්නවා. බෙහෙතක් පිණිස පැන් පාත්‍රයක් ගන්නවා කියලා කිව්වොත් ওই නාගයා නොදී ඉන්න එකක් නෑ. ඒ නිසා පරිස්සමින් කිව්වා. ඉතින් අපේ සුමන සාමණේර මහරහතන් වහන්සේ යොදුන් 500ක් දුර අහසින්ම වැඩම කළා. ඒ වැඩම කළේ අනෝතත්ත විලට. මේ දවස නාගලෝකෙ තිබිච්ච එක්තරා උත්සව දවසක්. ඉතින් උත්සවයට ඇවිල්ලා නාගයෝ තමන්ගේ නාග කන්‍යාවෝ, නාග අප්සරාවියෝ ඒ අයයන් එක්ක සන්තෝෂ වෙවි තමන්ගේ නිකන් ආනුභාවයේ පෙන්න ඉන්න කාලේ තනියම හිටියා නෙවෙයි මේ නාගරාජයා. අප්සරාවියොත් එක්ක අනෝතත්ත විලට බැහැලා මේ නාග කන්‍යාවන් සමග නොඑක ආකාරයෙන් සතුට වෙවි නාගරාජයා ඉන්නවා. ඉද්දි සුමන සාමණේර මහරහතන් වහන්සේ එරදියෙන් අහස් කුසින් වඩිනවා මේ නාගයන්ගේ හිසටත් උඩින්.
ඒ වඩිද්දී නාගයෝ ටික ඔක්කොම අප්සරාවියෝයි හැමෝම උඩ බැලුවා. උඩ බලපුවම අර ආනුභාව සම්පන්න නාගරාජයා කිපුණා. නාගරාජයාට නිකන් ලැජ්ජාවක් ආවා. මේ ශ්‍රමණයෝ අපේ ඉහටත් උඩින් අපේ හිසට දූවිලිත් හලාගෙන මෙහෙම වඩිනවද? ඔය ශ්‍රමණයා එකත් එකටම එනවා ඇති මේ අනෝතත්ත විලෙන් පැන් අරගන්ට. එක පැන් බින්දුවක් මන් දෙන්නේ. ඔවුන් කිපුණා. කිපිලා අර අනෝතත්ත විලේ විශාලත්වය කියනවා පින්වතුනි 50 යොදුනක් විශාලයි. මහා විශාල විලක්. මේ මහා විශාල අනෝතත්ත විල මේ නාගරාජයා තමන්ගේ පෙන ගොබෙන්, එතකොට පෙන ගොබෙත් යොදුන් 50ක් විශාලෙට පුම්බ ගත්තා. පුම්බගෙන තමන්ගේ පෙන ගොබෙන් හරියට මේ භාජනයක් පියනකින් වහනවා වගේ මුළු අනෝතත්ත විලම වහගත්තා. දැන් අනෝතත්ත විල වහගෙන මේ නාගරාජයා ඉන්නවා වගක් නැතුව. සුමන සාමණේර මහරහතන් වහන්සේ එතෙන් ඇවිල්ලා නාගයා කිපිලා ඉන්නේ කියලා දැනගෙන මෙහෙම කිව්වා, මහා තෙද ඇති මහා බල ඇති නාරජුනි, මට සවන් දෙන්න. මට පැන් කලයක් අවශ්‍ය වෙලා තියෙනවා මගේ ආචාර්යයන් වහන්සේට බෙහෙතකට. ඒ නිසා ඔබ ඔය කිපුණු හිත අයින් කරලා දාලා මට පැන් දෙන්න කිව්වා. එතකොට කියනවා මේ නාගරාජයා පෙරදිග දිසාවේ තියෙනවා ඔය මනුස්ස ලෝකෙට වෙන්න ගංගානන් නදිය. තව මනුස්ස ලෝකේ කොච්චරනම් නදී තියෙනවද? මනුස්ස ලෝකේ වතුර ගන්න කොච්චර තැන් තියෙනවද? එහෙව් එකේ මොකට ආවාද කියලා ඇහුවා. මෙච්චර දුරක් ගෙනාගෙන වතුර ඩිංගිත්තක් කරන් යන්න. එතකොට අපේ සුමන සාමණේර මහරහතන් වහන්සේ කියනවා, නෑ නෑ නාරජුනි, මගේ ගුරුදේවයන්ට බඩේ රුජාවක්. ඒක සුව වෙන්නේම අනෝතත්ත විලින් වළඳන පැන් වලින්. ඒ නිසා අපි කෙරෙහි කරුණාවෙන් අපිට මේ පැන් ටික ලබා දෙන්න කිව්වා. එතකොට නාගරාජයා අභියෝගයක් කළා. එම්බා පොඩි නම ඔහේ හපනෙක් නම් ඔහේ මගින් වතුර අරගෙන යන්න කිව්වා. පුළුවන් නම් අරන් යන්න කිව්වා. ඒක තමයි අභියෝගය. දැන් නාගරාජයා හිතන්නේ මේ පොඩි කෙනෙක්. මේ පොඩි නිසා මෙයාට බෑ මගෙත් එක්ක ක්‍රීඩා කරන්න කියලා. හැබැයි මේ පොඩිවට හිටියාට ආනුභාව සම්පන්න රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේ 3 වතාවක් ගිවිස ගත්ත කියනවා. දැන් නාගරාජය ඔහේ කියන්නේ පුළුවන් නම් අරන් යන්න කියලාද? ඔව් කිව්වා. එතකොට මේ සුමන සාමණේර මහරහතන් වහන්සේ එ르දියෙම වැඩම කළා කියනවා තව්තිසාවට. තව්තිසාවට වැඩම කරලා සක්දිවිතුට කිව්වා, දේවේන්ද්‍රය මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. මේ නාගරාජයා අනෝතත්ත විලම වහගෙන, පන්නග කියන මහා නාගරාජයා අනෝතත්ත විලම වහගෙන ඔහු මට කියනවා පුළුවන් නම් මාව පරද්දලා මේ වතුර ඩිංගිත්තක් අරන් යන්න කියලා. ඉතින් මං දැන් ඔහුව පරද්දන්න ලැහැත්ති. දෙව් පිරිස එකතු වෙන්න කිව්වා මේකට සාක්කියට කවුද ජයගන්නේ කියලා හැමෝම දකින්න ඕනේ කිව්වා. ඉතින් සක්දේවතුගේ ආඥාවෙන් මහා දෙව් පිරිසක් එකතු වුණා. දෙව් පිරිස එකතු වෙනකොට බ්‍රහ්මයෝත් එකතු වුණා. නාග පරිවාර පිරිසත් එකතු වුණා. මෙතන විශාල පිරිසක් පිරී ගියා. ඒ විශාල පිරිස මැද පන්නග කියන නාගරාජයාව පරදවලා නාගරාජයාගේ ආනුභාවයේ සිඳලා අපේ සුමන සාමණේර මහරහතන් වහන්සේ තමන් වහන්සේ අරගෙන ආපු පාත්‍රයට පැන් අරගත්ත අනෝතත්ත විලෙන්. ඒ අරගෙන ඇවිල්ලා අපේ අනුරුද්ධ මහතෙරුන් වහන්සේට මේ පැන් පූජා කළා. ඒ පැන් පූජා කරන වෙලාවේ අර පන්නග කියන නාගරාජයා හොද්දටම කිපිලා. මේ නාරජා පස්සෙන් පන්නග නාවා කියනවා. සුමන සාමණේර මහරහතන් වහන්සේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා මනුස්ස වේශයක් මවාගෙන අනුරුද්ධ මහතෙරුන් වහන්සේට කියනවා, ස්වාමීනි ඔය වතුර ඔය පැන් කැප නැහැ.
ඔව්ව මාව රිදවලා අරගෙන ආපුවා කිව්වා. එතකොට සුමන සාමණේර මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මෙයාමයි කිව්වේ. පුළුවන් නම් මාව দমনය කරලා වතුර අරයි යන්න කියලා. ඉතින් ස්වාමීනි මම මොහුව দমনය කරලා වතුර අරගෙන ආවේ කිව්වා. ඒලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පන්නග කියන නාගරාජයට කියනවා නාගරාජය මේ සිඟිතෙවට හිටියට පොඩිවට හිටියට ආනුභාව සම්පන්න භික්ෂුවක්. මෙබඳු භික්ෂුවක් එක්ක ගැටෙන්න ගිහිල්ලා වැඩ වරද්ද ගන්න එපා කිව්වා. මේ භික්ෂුවත් එක්ක සාමදාන වෙන්න කිව්වා. ඉතින් පන්නග කියන මහා නාගරාජයා අපේ සුමන සාමණේර මහරහතන් වහන්සේගේ හොඳ හිතවතෙක් බවට පත් වුණා කියනවා එදා ඉඳන්. ඔය සිදුවීම ඔක්කොම සිද්ධ වෙලා දැන් ඒ සිදුවීම ගැන අපේ සුමන සාමණේර මහරහතන් වහන්සේ තේර ගාථාවේදී මෙහෙම කියනවා. එතකොට මගේ වයස අවුරුදු 7යි. ඒ මම පැවිදි වෙච්ච අලුත මහත් එරදි ඇති නාගරාජයෙක්ව මගේ එරදි බලයෙන් මන් দমনය කළා. අනෝතත්ත විලින් උපාධ්‍යයන් වහන්සේට මම පැන් අරගෙන ආවා. ශාස්ත්‍රුන් වහන්සේ මාව දැක්කා. ඊට පස්සේ මාව පෙන්නලා මෙහෙම වදාලා. ඒ සිද්ධිය උනේ මෙහෙමයි. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේට ওই විදිහට පැන් අරගෙන ආවට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සුවපත් වුණා. සුවපත් වෙච්ච මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ බැහැ දකින්ට සෙවැන් නුවර ජේතවනාරාමයට අපේ සුමන සාමණේර මහරහතන් වහන්සේත් එක්කම යනවා. ඒ ගියාට පස්සේ මේ දෙවුරන් විහෙරේ ඉන්න ධර්මාවබෝධ නොකළ භික්ෂුන් වහන්සේලා මේ සුමන සාමණේර මහරහතන් වහන්සේගේ වයස අවුරුදු 7ක් හින්දා අර පොන්චි ළමයෙකුට කරන කෙලි කවටකම් පුංචි ළමයෙකුට කරන ඔච්චම් අපේ සුමන සාමණේර මහරහතන් වහන්සේටත් කළා. කරද්දී උන්වහන්සේගේ තියෙන නිහතමානීකම, නිර්හංකාරකම උන්වහන්සේ පාඩු ඉවසගෙන හිටියා. බුදුරජාන් වහන්සේ මේ ඔක්කොම දකිනවා. දැකලා කල්පනා කළා මේ භික්ෂූන් හරියට හැසිරෙන්නේ ගින්දර ගැන නොදන්න නොදරුවෝ වගේ. මේ මහා ආනුභාව සම්පන්න භික්ෂුවකට පීඩා කරලා, හිරිහැර කරලා, අගෞරව දක්වලා මේ භික්ෂූන් මහා පවක් පුරව ගන්නවා. ඒ නිසා මේ භික්ෂූන්ට මේ අරහත් පොඩි නමගේ ආනුභාවය පෙන්වන්නට ඕන. එහෙම හිතුවේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේ. මේක තමයි සම්බුද්ධ ශාසනයේ අසිරිය. දැන් නාගරාජයෙක්ව দমনය කරපු සුමන සාමණේර මහරහතන් වහන්සේ හිතුවේ නෑ මේ ඈයන්ට මගේ ආනුභාවය පෙන්වන්නට ඕන කියලා. කෙලෙස් නැති නිසා. කෙලෙස් තියෙන කෙනානේ තමන්ව උදුම්මලා පෙන්වන්නට ලැහැත්ති. හැබැයි කෙලෙස් නැති ජීවිතේ උන්වහන්සේලාගේ අභ්‍යන්තරයේ කෙලෙස් නැතිම නිසා එහෙම කැළඹිල්ලක් නැහැ. බුදුරජාණන් වහන්සේ එදා සෙවැන් නුවර ඉන්න සාමණේර භික්ෂූන් සියලු දෙනා රැස් කළා. රැස් කරලා කියනවා අද මහණෙනි මං කල්පනා කළා අනෝතත්ත විලින් පැන් අරගෙන ඇවිල්ලා මගේ පාදෝවණය කරන්නට. කාටද පුළුවන් මෙතනින් අනෝතත්ත විලින් පැන් ටිකක් අරගෙන එන්න? එතකොට අර සාමණේර භික්ෂූන් ඔක්කොම ඒකට මැලි වුණා. එතන හිටියා කියනවා රහතන් වහන්සේලාත්. හැබැයි ඒ අරහත්ත්වයට පත්වෙච්ච සාමණේර රහතන් වහන්සේලා තමන්ගේ නුවණින් තේරුම් ගත්ත කියනවා මේ කියන්නේ අපිට නෙමෙයි කියලා. සුමන සාමණේර මහරහතන් වහන්සේ ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මම පැන් අරගෙන ඉන්නම්. සුමන සාමණේර මහරහතන් වහන්සේ ශාස්ත්‍රෝන් වහන්සේගේ පාදෝවණය කරන්න තියෙන රන් භාජනෙත් අරගෙන ආයිමත් අනෝතත්ත විලට වඩිනවා. ඒ විලට වඩිනකොට පන්නග කියන නාගරාජයා දුරදීම දැකලා පෙර ගමන් ආවා. ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මට පණිවිඩයක් එව්වා නම් ඇතිනේ. දැන් බලන්න দমনය වෙච්ච හැටි. මට පණිවිඩයක් එව්වා නම් ඇතිනේ. ඇයි ඔබ වහන්සේ ආවේ? කිව්වා නෑ 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 රජුනි මේ පැන් ශාස්ත්‍රුන් වහන්සේට මේක මම්ම අරගෙන යන්න ඕන. මට පැන් ටිකක් දෙන්න කිව්වා. ඉතින් අනෝතත්ත විලෙන් පැන් ටිකකුත් අරගෙන සුමන සාමණේර මහරහතන් වහන්සේ අහසින්ම වැඩම කළා බුදුරජාන් වහන්සේ වැඩ හිටපු තැනට.
භාග්‍යතුන් වහන්සේගේ පාදෝවණය කරගන්නට අනෝතත්ත විල්තරින් ඒ අරගෙන ආපු පිරිසිදු පැන් පූජා කළා. ඉතින් ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ මෙහිම වදාරනවා. පින්වත් සාරිපුත්ත, ඔය පැමිණෙන සිඟිත්තා දෙස බලන්ට දිය කලයකුත් අරගෙන තමන් තුළ ඊතා සංසුන් සිතකුත් ඇතිවයි ඔය ඉන්නේ. මෙයාගේ ගති පැවතුම් දකිනකොට පැහැදීම ඇති වෙනවා. ඒ ඉරියව් පවා ඊ타ම සුන්දරයි. ඒ සාමණේර නම එ르දි බලයෙන් යුක්තයි, විශාරදයි, අනුරුද්ධයන්ගේ ශිෂ්‍යෙක්. මෙයාව ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් බවට පත් කළේ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් විසින්. යහපත් පුරුෂයෙක් බවට පත් කළේ යහපත් පුරුෂයෙක් විසින්. නිවන් මගේ පරිපූර්ණ දැනුම ඇති අනුරුද්ධයන් විසිනුයි මෙයාව පුහුණු කළේ, හික්මෙව්වේ. මේ කවුද වදාරන්නේ? ශාස්ත්‍රඥ වහන්සේ. මෙයා පරම ශාන්තිය වූ අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ. එහෙත් ඒ සුමන සාමණේර නම තමන් එබඳු කෙනෙක් බව කවුරුවත් දැනගන්නවාට කැමති නෑ. අන්න රහතන් වහන්සේලාගේ උතුම් ලක්ෂණේ, සුන්දර ලක්ෂණේ, අල්පේච්ඡ බව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අපේ සුමන සාමණේර මහරහතන් වහන්සේට වචනයක් වදාලා. සුමනය, ඔබ අද පටන් උපසම්පදා. අවුරුදු 7ේදී දායජ්‍ය උපසම්පදා. ඒකට කියන්නේ අවුරුදු 7ේදී ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයෙන් ලැබූ උපසම්පදාවක්. ශාස්ත්‍රුන් වහන්සේගේ දායාදයේ විදිහට ලැබිච්ච උපසම්පදාවක්. ඒ නිසා මේ විශේෂ උපසම්පදාවට කියනවා දායජ්‍ය උපසම්පදා. ඉතින් මේ දායජ්‍ය උපසම්පදාවත් ලැබුවා අපේ සුමන සාමණේර මහරහතන් වහන්සේ. ඒ මහරහතන් වහන්සේ නිසා බුදුරජාන් වහන්සේ බොහෝම ලස්සන ගාථාවක් වදාලා ධම්මපදයේදී මෙන්න මේ විදිහට යෝ හවේ දහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ සෝයිමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා යම් ලදරු භික්ෂුවක් නමුත් සැබවින් බුදු සසුන් මගෙහි පිළිවෙත් සපුරයිද හොඳින් ඔහු මේ ලොව එළිය කරයි වලාගෙබින් මිදුණු සඳක් රැස් විහිදා බබලනසේ. මේ ගාථාව වදාළේ බුදුරජාණන් වහන්සේ සුමන සාමණේර මහරහතන් වහන්සේ මුල් කරගෙන. ඉතින් ඒ සුමන සාමණේර මහරහතන් වහන්සේටත් ඒ මහරහතන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වුණ අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේටත් ඇතුළු සැබෑම රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා නිවී සැනසුන අමා නිවනේ අපටත් සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් රැස් කළ සියලු පින් අපි අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින්පෙත් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම යෙහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනාගේ නමින් යන්තාක් මියයන්ට ඉදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද
ඒ ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්තයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ කුරුණෑගල පිලස්සේ පදිංචි පින්වත් චතුරංග සහ සමුද්‍රා යන දෙපළත් ඒ අයගේ දරු තිදෙනා දෙමාපියන් සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සදහම් මෙත්තිදු පුතණුවන්ට මේ සියලු පින්වල බලයෙන් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, අධ්‍යාපන කටයුතු සුවසේම සිද්ධ කරගන්නට ඒ පින්වත් පුතණුවන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. සදහම් උතුම් මන්ද්‍රී යන දරුවන් තිදෙනාටත් චතුරංග සමුද්‍රා යන දෙපළගේ ආදරණීය දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන් සියලු දෙනාටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. කරන කියන රැකී රක්ෂා ආදියත් ඒ වගේ මේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතවලට නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුර, යහපත් ඇසුර ලැබේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව ජීවිතයට සුවසේ පින් කරගෙන සුවසේම ධර්මයේ හැසිරෙන්න අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරපු හැම දිනාට වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් සුවසේම ජීවිත ගත කරලා ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.